හරි පුතේ දැන් අපි මේ මහද්වීපික ග්ලැසියර් කාදිත භූරූප නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි බලමු. මහද්වීපික ග්ලැසියර් කාදිත භූරූප හතරක් තියෙනවා. එකක් විෂම ප්‍රාන්ත හෙළ, ඊළඟට නුනටැක්ස්, ඊළඟට ෆියෝඩ වෙරළ, ඊළඟට රොස්මුටෝන්නේ කියන ලක්ෂණ හතර තමයි අපි මුලින්ම නිර්මාණය කරන්නේ. එතකොට මේකෙදී ගොඩාක් වෙලාවට අපි පළවෙනි එක තමයි විෂම ප්‍රාන්ත හෙළ කියන එක. දැන් ඔයගලන්ට විෂම ප්‍රාන්ත හෙළේ ලක්ෂණයක් අපට දැකගන්න පුළුවන්. එක පැත්තක කාදිත ස්වභාවයක් තියෙනවා, අනිත් පැත්තේ මද බැවුම ගලාගෙන යාමක් දකින්න පුළුවන්. එතකොට ගොඩාක් වෙලාවට මේ දල බැවුම් තියෙන්නේ ග්ලැසියර් මුහුණත පැත්ත. හැම වෙලෙම මතක තියාගන්න ග්ලැසියර් ගමන් මාර්ගය අනිවාර්යෙන් කොහෙද ඉඳන් කොහෙටද යන්නේ කියන එක මේ රූප සටහනේ ඊතලයකින් දක්වන්න ඕනි. මේක දෙපැත්තටම අඳින්න පුළුවන් නිසා ගොඩක් වෙලාවට මුහුණත තියෙන පැත්ත දල බැවුම නිර්මාණය කරන්න ඕනි. ඒ නිසා මම මේක සරලව ඕගලන්ට මේ රූප සටහනේ ඊතලය ගහන විදිය පෙන්වන්න. ග්ලැසියර් මුහුණත පැත්ත දල බැවුම් ලෙස ගෙවා දැමලා තියෙනවා. එතකොට මෙන්න මේ පැත්තට තමයි ග්ලැසියරේ ගමන් කරන්නේ. මේ තියෙන්නේ මුහුණත පැත්ත. මුහුණත පැත්ත දල බැවුම ගෙවා දැමීමක් අපට දකින්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ රූප සටහනේ දල බැවුම මේ පැත්තට තියෙන්නේ. ඒ නිසා ග්ලැසියරේ ගමන් කරන්නේ මේ අතට. ඒ නිසා මේ දෙපැත්තටම ඔයගලන්ට අඳින්න හැකියාව තියෙනවා. මේ තියෙන විෂම ප්‍රාන්ත හෙලක්. දැන් ඔයගලන්ට දකින්න පුළුවන් මේ විෂම ප්‍රාන්ත හෙලේ ග්ලැසියර් මේ ඊතලය යොදලා තියෙන විදිහ. ඒ වගේම මෙන්න මෙතන අඳිනකොට පොඩ්ඩක් මේ වගේ කඩතොළු සහිතව ඔහොම ඇඳ ගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න. මේ පැත්ත අපේ පාෂාණය තියෙන මෙන්න මේ කොටසේ, මේ පාෂාණයේ තියෙන මෙතන අර ග්ලැසියරය ගෙනෙන අවසාදිත මද බැවුම දිගු විහිදීමක් සහිතව මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ රූප සටහනක් අදිනකොට ඉස්සෙල්ලාම ඔයගලන්ගේ ටියුට් එකේ ඒ කොටුව ඇතුලේ ඉස්සෙල්ලාම මේ ප්‍රතිරෝධක පාෂාණය නිර්මාණය කරන්න. ප්‍රතිරෝධක පාෂාණය ඇඳට පස්සේ මේ දිගු වීදීම ඇඳ ගන්න. පාට කරන එක මම දැන් තව පොඩ්ඩකින් කියන්න. ඒ හින්දා ඔයගොල්ලෝ දැන් මේකේ තියෙන රූප සටහන කෙටියෙන් ඇඳ ගන්න බලන්න. මං ආයෙ නැවත පැහැදිලි කරන්න. ඕගලන්ගේ මෙන්න මේ වගේ කොටුවක් තියෙනවා නම් මේ කොටුවේ ඉස්සෙල්ලාම ඕගොල්ලෝ ඇඳ ගන්න ඕනි පුතේ. මේ කොටුවේ ඉස්සෙල්ලාම ඇඳ ගන්න ඕනි මේ ප්‍රතිරෝධක පාෂාණය මේ විදිහට ඇඳ ගන්න. හරි. මෙන්න මෙතෙන්දි පොඩ්ඩක් දල බැවුම් සහිතව මෙන්න මේ වගේ දල බැවුම් සහිතව ඇඳ ගන්න. ඊට පස්සේ ග්ලැසියර් සාමාන්‍ය භූමිය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ පසත් එක්ක තියෙන භූමිය තමයි අපිට මේ හඳුන ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ග්ලැසියරේ ගමන් කරන්නේ මෙන්න මේ අතට. දැන් මේ ඊතලයේ ගිහිල්ලා තියෙන විදිහටම ඇඳ ගන්න. මේ විදිහට තමයි ග්ලැසියරේ ගමන් කරන්නේ. ඕගොල්ලෝ මේ උඩින් ඊතලයට උඩින් ග්ලැසියර් ගමන් මාර්ගය කියලා ලියන්න. ග්ලැසියර් ගමන් මාර්ගය කියලා ලියන්න. ඊට පස්සේ මේ ග්ලැසියරේ ගෙනෙන අවසාදිත මේ දිගු විහිදීමක් විදිහට මේ විදිහට නිර්මාණය කරන්න. හරි. මෙන්න මේක කළු පාටින්. හරි. මෙන්න මේක කළු පාටින් පාට කරන්න. ගොඩාක් තද කළු නෙමෙයි, සාමාන්‍ය කළු පාටින්. මේක දුඹුරු පාටින් පාට කරන්න. හරි. මේක කළු පාටින් පාට කරන්න, මේක දුඹුරු පාටින් පාට කරන්න. එතකොට මේ තියෙන දුඹුරු පාට මෙන්න මෙතනත් දුඹුරු පාට ලා දුඹුරු පාටකින් පාට කරන්න. හරි. මෙතන ග්ලැසියර් ගමන් මාර්ගය. එතකොට මෙන්න මේක කළු පාට. මෙතන ඕගොල්ලෝ ලියන්න ග්‍රැනයිට් පාෂාණය කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. හොඳේ. තද පාෂාණයක්. ග්‍රැනයිට් නැත්නම් බැසෝල්ට් වගේ තද පාෂාණයක් තමයි තියෙන්නේ. ඒක ලිව්වත් ගැටලුවක් නැහැ, නොලිව්වත් ගැටලුවක් නැහැ. මෙතන ග්‍රැනයිට් වගේ පාෂාණයක් තමයි තියෙන්නේ, නැත්නම් බැසෝල්ට් වගේ පාෂාණයක්. ටිකක් තද පාෂාණයක් තියෙනවා. එතකොට මේ ග්‍රැනයිට් නැත්නම් තද පාෂාණය ප්‍රතිරෝධක පාෂාණය මතින් ග්ලැසියරේ ගිහාම ග්ලැසියරේ ගෙනෙන අවසායිත මේ වගේ මේ B අක්ෂරයේ තියෙන ප්‍රදේශය තැන්පත් කරලා තියෙනවා. මේක කළු වර්ණයෙන්, මෙන්න මේක දුඹුරු වර්ණයෙන්, මේ තියෙන දුඹුරු පාටම මෙන්න මෙතනින් සේයා කරන්න. කඩ ඉර මේ විදිහට ඇඳ ගන්න.
කඩයිරේදී ඕගොල්ලෝ ග්ලැසියර් ගමන් මාර්ගය කියලා ලියන්න. හරි. ඕගලන්ට විනාඩි 2ක කාලයක් තමයි දෙන්නේ මේක අඳිලා පාට කරන්න. පාට කරපු ගමන් ඕගොල්ලෝ මට ෆොටෝ එකක් එවන්න. දැන් ඇඩ් වෙච්ච අයට මම ආයෙ නැවත කියන්නම්. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම අඳින්න ඕනේ පුතේ මේ ග්‍රැනයිට් කියන පාෂාණය. මෙන්න මේ පාෂාණය තමයි අඳින්න ඕනි. මේ පාෂාණය මේ විදිහට ඇඳලා ඉවර වෙලා ඕගොල්ලෝ ඊළඟට භූමිය මේ විදිහට ඇඳ ගන්න සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් දෙකක් විතර සෙන්ටිමීටරයක් විතර ඉහළින් අඳින්න. ඊට පස්සේ ග්ලැසියරේ ගමන් කරන මාර්ගය මේ විදිහට ඇඳ ගන්න. ග්ලැසියරේ මේ විදිහට ගියාට පස්සේ මම මේ ඉහත ඇඳලා තියෙන මේ දිගු විහිදීමකින් මේ විදිහට ඇඳ ගන්න මේ පැත්තට ඕගලන්ගේ මේ දිගු විහිදීම මෙන්න මෙතෙන්ට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. හරි මෙන්න මේ A කියලා මං අඳින ස්ථානයට වඩා වැඩිපුර මෙන්න මේ B කියන ස්ථානය දිග පෙන්වන්න ඕනේ. දැන් ඔයගලන්ට මේකේ පේනවා මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුරයි මෙන්න මෙතන ඉඳන් ආයේ හම් වෙන දුරයි අතර ටිකක් දුරක් තියෙනවා. ඒ නිසා මැදින්ම ඇඳුත් ඔයගලන්ට ටිකක් බැරි වෙයි. ඒ නිසා එහෙම බැරි වෙලා හරි තිබුණොත් පොඩ්ඩක් ඕගොල්ලෝ මෙන්න මේ ඊට පොඩ්ඩක් මෙහෙට කරලා තව ටිකක් කොටුවෙන් එහාට මේක දිගු විහිදීම ඇඳ ගන්න. දැන් පාට කරලා එහෙම ඉවර නම් මට කලින් කියන්න බැරි වුණා මැදින්ම අඳින්න එපා ටිකක් මෙහින් අඳින්න කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ විදිහට කොටුව තියනවා නම් මෙන්න මේ හරියෙන් මේ විදිහට පාෂාණය ඇඳොත් ඕගලන්ට මේ දිගු විහිදීම ටිකක් හොඳට ඔහොම දිගට ඇඳලා පෙන්වන්න හැකියාව තියෙනවා. පාට කරන ටික ඕගලන්ට මේක තියෙනවා කළු පාටින් මේ ග්‍රැනයිට් පාෂාණය දෙපස තියෙන අවසාහිත දුමුරු පාටින් පාට කරන්න ඒක ප්‍රමාණවත්. ඕගොල්ලෝ හැම වෙලේම මෙන්න මේ කළු පාට ඉර පුළුවන් නම් කළු පාට ජෙල් පෑනකින් මේ ඉර ඇඳ ගන්න බලන්න. එතකොට රූප සටහන වඩා පැහැදිලිව ඕගලන්ට පේනවා. කළු පාට ජෙල් පෑනක් නැත්නම් නිකන් කළු පෑනකින් උනත් කමන්නේ ඇඳ ගන්න. ඕගොල්ලෝ පුතේ අර දිදුල පොඩ්ඩක් අර ගන් දඟරය කියන කොටසේ නෝට් එක දාන්න ගෲප් එකට දාන්නම් කියලා දා පොරොන්දු වෙලා දැම්මේ නැහැ කියලා ඔන්න මැසේජ් එනවා. ඒ හින්දා පොඩ්ඩක් ඒක ගන් දඟරය කියන එකේ නෝට් එක ගෲප් එකට දාන්න කවුරුණත් කමන්නේ. මම ඇඩ්මින් කරලා ඉන්නවා කීප දෙනෙක්. ඒගොල්ලෝ පොඩ්ඩක් බලලා දාන්න.
ඕගලන්ට මෙතින්දි ඇඳගන්න පුළුවන් තරම් ඇඳගන්න try එකක් දෙන්න. ඇඳගන්න බැරි වුණොත් මට message එකක් දාන්න. මම මේකේ PDF එකක් ඕගලන්ට ෆෝන් එකට එවන්න. ඕගලන්ගේ මේ group එකට දාන්නම් මේකේ PDF එකක්. එතකොට ඕගලන්ට මේක ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඒක බලාගෙන උනත් මේ රූප සටහන් ඒ විදිහටම තියෙන PDF එකක් මම එවන්නම් ඕගලන්ට. ඒ වගේම ඔයගලන්ට අර මහවැලි ජනාවාසවල මම ගෲප් එකට දාලා තියෙනවා ඒකේ ආකෘති ෆොටෝ එක අර අපි 2021 රිවිෂන් එකේදී මහවැලි ජනාවාසවල රූප සටහනක්නේ විශේෂ ලක්ෂණත් එක්ක පැහැදිලි කරන්න තියෙන්නේ. ගොඩක් අය හොඳ උත්තර ලියලා තිබුණා. ගොඩක් හොඳයි. ඒකේ ඒ රූප සටහන භාවිතා කරන්න ඒකේ පොකුරු ජනාවාසත් එක්ක අර දූරාවලියක් තියෙන රූප සටහනක් තමයි මම දැම්මේ. ඒ නිසා ඒක පොඩ්ඩක් බලන්න හොඳට බලලා ඒක ඇඳගන්න. ඒකේ අඳිනකොට අර රවුම ඇතුලේ පොඩි නිවාසයක් තමයි එතන තියෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ ජනාවාස කියලා පෙන්වන්න ගොඩක් අර රවුමක් තියෙනවා. ඒ රවුම ඇතුලේ රවුම් කීපයක් එක ළඟ තියෙනවා. ඒව ඇතුලේ පැහැදිලි නෑ මොකද්ද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට එකපාරට බලපුවාම ඒක ඇතුලේ තියෙන නිවාසික ලක්ෂණයක්. ඒක ඔයගොල්ලෝ ඇඳත් කමන්නේ නැත්නම් සාමාන්‍ය කළු කොටු ටිකක් ඇඳත් ගැටලුවක් වෙන්නේ නෑ. මම ඒක පොඩ්ඩක් ඕගලන්ට අඳින හැටි පෙන්වන්න. දැන් මෙන්න මේ වගේ රවුම් ටිකක් තියෙනවා. එක ළඟ රවුම් කීපයක් තියෙනවා මේ වගේ. එතකොට මේකත් එක්ක සම්බන්ධ වෙලා මාර්ග මේ විදිහට අපිට දකින්න පුළුවන්. මේක ඇතුලේ ගියක් තමයි තියෙන්නේ. ඕගොල්ලෝ මේක ඇතුලේ මේ වගේ පොඩි කොටු සටහන් කළත් කමන්නේ. නිවාස පෙන්වන්න නිවාස 3-4ක් වගේ කළු පාට කොටු සටහන් කළත් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ අමතර එකක් කිව්වේ මතක් වෙච්ච නිසා. මේක ඇඳලා ඉවර නම් මැසේජ් එකක් දාන්න පුතේ. හරි. ගොඩක් අය හොඳට ඇඳලා තියෙනවා. ගොඩක් හොඳයි. මම මේ ෆොටෝස් පාඩම අවසානයේ ඕගලන්ගේ ගෲප් එකට දාන්න හොඳ ටික හොඳ ඒවා. එතකොට අඳින්න පුළුවන් අයට අඳින්න බැරි වෙච්ච අයට ඒ ටික ආයෙ නැවත අඳ ගන්න පුළුවන්. දැන් අපි ඊට පස්සේ ආයෙ නැවත බලමු. විෂම ප්‍රාන්ත හෙළ තමයි අපි සාකච්ඡා කළේ. විෂම ප්‍රාන්ත හෙළට පස්සේ අපිට දකින්න පුළුවන් මූල ලක්ෂණය තමයි නුන ටැක්ස් කියන එක. මේ නුන ටැක්ස් බලන්න මේක අඳින්න ලේසි. ඒ වුණාට මම ටිකක් ඔයගලන්ට අමාරු රූප සටහනක් දෙන්නේ අඳින්න. මේ වගේ පිරමීඩාකාර විදිහට තමයි මේ ගොඩක් වෙලාවට ගොඩලි විශේෂයක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ එකක් අඳිනකොට මෙන්න මේ ලක්ෂණයත් එක්ක මතක තියාගන්න. මේ වගේ පිරමීඩාකාර හැඩයකින් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මීටර 600ක් 900ක් උසින් යුක්ත ගිරි මුදුන් විදිහට තමයි මේවා අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. මේකේ රූප සටහන අපි මෙන්න මේ විදිහට මම දැම්ම ඔයගලන්ට මෙන්න මේක ඇතුලේ තියෙන ඒවා ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක එක විලක් වගේ ඇඳ ගන්න. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කරන්න පුතේ මෙන්න මේ රේඛාව ඇඳ ගන්න. අඳින හැටි දැම්ම අඳින්න යන්න එපා මම කියන්න. මේ රේඛාව පහළට ඉස්සෙල්ලා ගහ ගන්න. ඊට පස්සේ ඊට වඩා උසින් අඩු වෙන්න ටිකක් මේ කොටුවේ මේ පැත්තට වෙන්න ඉරි දෙකක් ගහ ගන්න. ඊට පස්සේ මේ උස වැඩි එකේ ඉඳන් බෑවුම මද බෑවුම මේකට සම්බන්ධ කරගන්න. හරි. එතකොට ඔයගලන්ට පේන්න ඕනේ මෙන්න මෙතන උසට වඩා දෙගුණයක්වත් මෙන්න මේ උස තියෙන්න ඕනේ මෙතන. හරි. ඊට පස්සේ ඔයගලන් මේ රේඛා දෙක මේකට සම්බන්ධ කරගන්න මේ විදිහට. සම්බන්ධ කරගෙන ඔයගලන්ට මේ එන රේඛාවට ටිකක් අංශක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම 45ක් විතර වගේ කෝණයකින් මේ විදිහට ඇඳ ගන්න මෙහෙට. මේකත් මේ විදිහට සම්බන්ධ කරලා එතකොට මෙන්න මෙතන තියෙන උසම මෙතන ඇඳ ගන්න ඕනි. ඊට පස්සේ දැන් අපි මේ ගිරි මුදුන ඇඳ ගන්නකොට මේ තියෙන අයිස්යාය ඒක මෙන්න මෙතනින් ඉහළට ගිරි මුදුනක් ඇඳ ගන්න මෙන්න මේ වගේ ඕගලන්ට සාමාන්‍යයෙන් මුළු 3ක් විතර එන එකක්. හරි මුළු 3ක්
ඇඳගෙන මේකත් මේ විදිහට ඔහොම ඇඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ රේඛාව මෙන්න මේකට සම්බන්ධ කරගන්න. හරි සම්බන්ධ කරගත්තට පස්සේ ඕගලන්ට මෙන්න මෙතනින් පේනවා පොඩි කොටසක් වෙනස් වෙලා තියෙනවා. මේ තියෙන්නේ සාගර කොටසක්. හරි එතකොට මෙන්න මේකේ බෑවුම අපිට දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. ගොඩාක් ලොකු බෑවුමක් දක්වන්න එපා. මෙන්න මෙතනින් ඔහොම පල්ලෙහාට ඉරක් ගහගන්න. මෙන්න මෙතනින් පහළට බෑවුම පෙන්වන්න. මේ බෑවුම් රේඛාව මෙන්න මේ විදිහට ඇඳ ගන්න මෙතනින්. හරි බෑවුම් රේඛාව ඇඳගෙන මෙන්න මෙතනින් තමයි ඊළඟ එක පටන් ගන්නෙ මෙහෙට ගමන් කරන්නේ. හරි එතකොට ඕගලන්ට ඇඳ ගන්න පුළුවන් මේ අයිස්බර්ග් කියන ඒවා අවශ්‍ය එකක් විතර ඇඳගත්තට කමන්නේ. ඊට පස්සේ ඕගලන්ට මෙන්න මේ කියන කොටස මෙන්න මේ කියන කොටසයි මේ කොටසයි ඇඳගත්තට ගැටලුවක් වෙන්නේ. මේකත් ඇඳ ගන්න. මෙන්න මේ කියන කොටස පොඩි විලක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය පොඩි විලක්. ඊට පස්සේ මේ විලෙන් මේ ජලය මේ විදිහට ගලාගෙන යන ආකාරයට මෙන්න මෙහෙම විල් දෙකක් ඇඳ ගන්න. මේකේ තියෙන වර්ණම භාවිතා කරන්න. මේකේ තියෙන වර්ණම භාවිතා කරන්න. මෙතන දුඹුරු පාට මේ මෙතන සාමාන්‍ය ටිකක් හද නිල් මේ ලා නිල්. හරි සුදු පැහැයට හුරු ලා නිලක් භාවිතා කරන්න. විල් නිල් පාටින් සහ මේ ගංගා වගේවත් නිල් පාටින් පාට කරන්න. මේ කිසිම නමක් ලියන්න යන්න එපා. මේ ගංගා මේවා ලියන්න යන්න එපා. ඕගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඊතලයක් ගහලා මෙතෙන්ට නුන ටැක්ස් කියන වචනේ විතරක් ලියන්න. නුන ටැක්ස් නුන ටැක්ස් කියන වචනේ විතරක් ලියන්න. මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මම මේ අනවශ්‍ය අකුරු ඔක්කොම අයින් කරනවා. මේ හරි දාලා තියෙන දේවල් ලියන්න ඕනි. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති. අපැහැදිලි නම් chat එකට message එකක් දාන්න ආයි කියලා දෙන්න කියලා. මම එතකොට කියන්නම් උත්සාහයක් ගන්න බලන්න අඳින්න. ඕගොල්ලෝ මෙන්න මෙතන තියෙන දුඹුරු මේවා ඔක්කොම මේවා අඳින්න යන්න එපා. මේ දුඹුරු පාට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. හරි මම ආයෙ නැවත කියන්න එක්කෙනෙක් දෙන්නෙක් කියලා තියෙනවා ඒක අඳින්න කියලා. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ අඳින්න පුළුවන් අය අඳින්න. ඕගොල්ලෝ මෙන්න මේ ඊට ඇඳ ගන්න ටිකක්. දැන් මේ කොටුව මේ හරියන්නේ තියෙන්නේ. කොටුවටත් මේ උඩනුයි පහළිනුයි බලන්න ඉඩ කොච්චර තියෙනවද කියලා මේ කොටුවේ. මේ ඕගලන් කොටුව කියලා හිතන්නකෝ. මේ සමාන දුරක් තමයි දෙපැත්තෙම තියෙන. ඉතින් මැදින් තමයි මේ ඉර ගහ ගන්න ඕනි. එතකොට ඕගලන්ට මෙන්න මේ කොටුවේ පහළ ඉර එකම උඩහට මේකට වඩා දෙගුණයක් අඩුවෙන් ඇඳ ගන්න. හරි ඊට පස්සේ මේ රේඛාව සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගත්තට පස්සේ ඊට පහළ රේඛාවත් සම්පූර්ණ කරගන්න. ඒක මෙන්න මෙතෙන් දෙනකන් අඳින්න ඕනේ. හරි මේක ඇඳගත්තට පස්සේ මෙතනින් පහළට මේ රේඛාව ඇඳලා ඊට පස්සේ ටිකක් ඉහළට දැන් ඔයගලන්ගේ මේ තියෙන රේඛාව පේනවා ඇති කොටුවේ මැදට වගේ වෙන්න පොඩ්ඩක් පහළින් මේ රේඛාව මෙතන සම්බන්ධ කරන මේ තියෙන උසම මෙන්න මෙතනින් ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් ඇඳ ගන්න. ඊට පස්සේ මෙතනින් මේ ඊතලේ මෙහෙට ගහලා ඊට පස්සේ ඕගලන්ට මේ කියන රේඛාව අඳින්න පුළුවන්. දැන් මෙතනින් අපි නැවැත්තුවට පස්සේ මෙන්න මෙතනින් පටන් අරන් මෙන්න මේ කියන කොටසේ එකපාරට ඉහළට ඇඳ ගන්න මේක. හරි ඉහළට ඇඳගෙන මේ වගේ පැති දෙකක් පේන්න ඇඳ ගන්න ඕනි. පැති දෙකක් මේ වගේ පේන්න ඇඳ ගන්න. ඊට පස්සේ පහළට මේක රේඛාව ඇවිල්ලා ඔයගලන්ට පේනවා මෙතන සාගර කොටසක් තියෙන. මේක සාගරය. සාගරේ එකපාරට බෑවුම් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ නිසා මෙන්න මෙතනින් පහළට ඉරි ගහගත්තට කමන්නේ බෑවුම පෙන්වන්න පුළුවන් විදිහට. මේ විදිහට බෑවුම පෙන්වන්න පුළුවන් විදිහට පහළට ඉරි ගහ ගන්න. එතකොට ඔයගලන්ට ඒක වෙන් කරලා අපට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ගංගාව මේ අතු ගංගා මේ විදිහට සම්බන්ධ වෙලා ඇවිල්ලා මෙන්න මෙතනින් විලක් නිර්මාණය වෙන එක අඳින්න. මෙන්න මේක අඳින්න. මේක අවශ්‍යම නැහැ. මෙන්න මේ දෙකයි මෙන්න මේකයි අඳින්න. මම හරි දාලා තියෙනවා තුනක්. ගංගාවත් එක්ක සම්බන්ධ වෙන විල් එක එන්නේ තුන විතරක් ඇඳ ගන්න. මෙන්න මේකට ඊතලයේ ගහලා නුන ටැක්ස් කියලා ලියා ගන්න. විනාඩි දෙකක් දෙන්නම් පාට කරලා පාට දැන් ඔයගොල්ලෝ දන්නවා මේක දුඹුරු පාටින් මේ තියෙන තද නිල් පාට තියෙනවා ටිකක් තද නිල් පාටින් ගොඩාක්ම නිල් නෙමෙයි සාමාන්‍ය නිල් සුදුත් එක්ක වගේ යන විදිහට ලා පාට නිල් වලින් මේ ඉතුරු ටික පාට කරගන්න.
සාගරය සාමාන්‍යයෙන් මෙන්න මෙතන අඳින නිල් එකට වඩා ටිකක් තද නිල්ක් තමයි මෙතන තියෙන්නේ. නිල් වර්ග 3ක් තියෙනවා. නිල් පාට 3ක් තියෙනවා. ඒ නිසා ඒවා බලලා තද නිල් තමයි මේ විල් එක්ක යන ගංගා යන්නේ. ඊට වඩා අඩු නිලක් මෙතන මුහුදේ තියෙනවා. ඊටත් වඩා අඩු නිලක් තමයි මෙතන තියෙන්නේ. නිල් පාට ගාන්න ඕන ටික මම නැවත කියන්නම් පුතේ. ඕගලන්ට මේ තියෙන විල් වගේ පේන ටික තද නිල් පාට ගන්න. හරි? මේ විල් වගේ පේන ටික තද නිල් පාට ගන්න. ඒ නිල් වලින්ම මෙන්න මේ විදිහේ අතු ගංගා මේ විදිහට යන එක ඒ නිල් වලින්ම ටිකක් තදට පාට කරන්න. ගොඩාක් පළලට අඳින්න යන්න එපා. ගංගාවක් ටිකක් පළලට අපි අඳින්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ නිලම භාවිතා කරන්න. ඊට පස්සේ සාගරය මීට වඩා ටිකක් අඩු නිල් පාට. මෙන්න මේ ටික සාගර කොටසට අයිති වෙන්නේ. මෙන්න මේ කියන කොටස් සාගරයට අයිති වෙන්නේ. ඒ නිසා ඒ සාගරය පෙන්වන්න පුළුවන් විදිහට මේ අයිස්බර්ග් එකක් ඕන නම් එන්දර කමන්නේ මේ හරිය වෙනම තියෙන නිසා අයිස්බර්ග් එකක් අඳින්න. ඒකත් පොඩ්ඩක් මේ අර සාගරයෙන් උඩට එන්න පේනවා නම් මේ පහළට මෙන්න මේ වගේ ඇඳලා ඒක සුදු පාට ඉතුරු කරන්න. අයිස්බර්ග් එක සුදු පාට ඉතුරු කරන්න. ඒක ඉතුරු කළ අනිත් ටික සම්පූර්ණයෙන්ම මේ නිලට වඩා ටිකක් අඩු නිලක් භාවිතා කරන්න. ඒකටත් වඩා අඩු නිලක් තමයි මෙන්න මේ කියන කොටස් ටිකේ තියෙන්නේ. හරි? ඕගොල්ලෝ සාගරේ පාට කරපු නිලයි ඒ නිල් මේ මෙතනින් පහළට පාට කළත් ගැටලුවක් නෑ. මේ ටික ඒ නිල්ම පාට කරන්න මේ විදිහට. හරි? මම මේ ඉරි ගහන්නේ ඕගලන්ට මේ සාගරේ තියෙන නිල්ම පාට කරන්න කියන එකට. හරි? ඒකේ වෙනස පෙන්වන්නයි ඕනි. ඇඳලා ඉවර වෙච්ච අය මට එවන්න පුතේ WhatsApp එකට. ඊට පස්සේ මැසේජ් එකක් දාන්න chat එකට. සර් පොඩ්ඩක් ආයි පාට කියනවා. මේ නුන ටැක්ස් එක දුඹුරු පාටින් පාට කරන්නේ. හරි? ඊට පස්සේ මේ තියෙන ඕගලන්ට දැන් පේනවා මෙන්න මේ කියන වීල් තද නිල් පාටින් මේ කියන ගංගාත් තද නිල් පාටින් තමයි පාට කරන්නේ. හරි? මේ කියන ගංගාත් තද නිල් පාටින් පාට කරන්න. හරි? එතකොට මම ආයෙ පෙන්නන්නම් තද නිල් වලින් පාට කරන එක. මෙන්න මේ විල තද නිල් පාටින් පාට කරන්න. ඒ වගේම මේ ගංගාත් තද නිල් වලින් පාට කරන්න මේ විදිහට. හරි? එතකොට මෙන්න මේ විලත් අඳින්න. හරි? එතකොට මේ අතු ගංගාවත් මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ විලට සම්බන්ධ වෙන විදිහට ඇඳ ගන්න. හරි? එතකොට මේවා මම මේ බාගෙට නැමැත්තේ ඔයගොල්ලෝ ඔක්කොම අඳින්න. මෙන්න මේකත් තද නිල් වලින් පාට කරන්න. ඒකෙන් එන අතු ගංගා මේ විදිහට පහළට ඇඳ ගන්න. ඕගලන්ට කැමති විදිහට මේ හැඩය ආරක්ෂා වෙන විදිහට ඇඳ ගන්න පුළුවන්. හරි? කාට හරි මෙන්න මේවා අඳින්න ඕන නම් මේවත් ඇඳ ගන්න. මම ඉතින් මේවා ඇඳ කියලා වැඩියෙන් ලකුණු දෙන්නේ අර ලස්සනට මේක අඳින්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ මේ මම ඇඳ නිල් වලට වඩා ටිකක් අඩු නිලක් භාවිතා කරලා මේ සාගර කොටස. හරි? මම ඒක වෙන පාටක් වෙන නිලක් තියනවාද කියලා බලමු අපි. මෙන්න මේ නිල් වලින් පාට කරන්න. මෙන්න මේ නිල් වලින් මෙන්න මේ කියන කොටස පාට කරන්න. දැන් අරකට වඩා ටිකක් අඩුයි. මේ මෙන්න මෙතනත් ඒ නිල්ම භාවිතා කරන්න. එතකොට ඕගලන්ට ඒක පේනවා. ඊටත් වඩා අඩු නිලක්. අපි බලමු තව නිල් පැහැ තියෙනවද කියලා. ඊටත් වඩා අඩු නිලක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ කියන කොටස් ඒ නිල් වලින් පාට කරන්න. හරි? එතකොට මේක සේයා කරන්න සම්පූර්ණයෙන් මෙහෙම සේයා කරන්න. එතකොට මේ අනික් ඒවට
ටිකක් ඉස්මතු වෙලා පේන විදිහට සේයා කරන්න. ගොඩක් අය වෙලා තියෙනවා පුතේ මේ ගංගා ගොඩාක් පල්ලට අඳින්න යන්න එපා. එක ඉරකින් අඳින්න හොඳේ. නැත්නම් අපිට මේ ගංගාවේ හැඩය නැති වෙනවා. ඒ නිසා එක ඉරකින් ගානට පෑනින් උනත් කමන්නේ මේක අඳින්න. නිල් පාට පෑනකින් මේක ඇඳත් ගැටලුවක් වෙන්නේ නැහැ. අර තද නිල්නේ තියෙන්නේ. ඒ නිසා ගොඩාක් මහතට මේක අඳින්න එපා. හරි පුතේ කාලය අවසන්. ගොඩක් හොඳයි. ගොඩක් හොඳට ඇඳපු අය ගොඩක් එවලා තියෙනවා. සිතාරි එහෙම ගොඩක් හොඳට ඇඳලා තියෙනවා. මම ඒවා ඉස්සරහට එවන්නම් ඕගොල්ලන්ට. ඊළඟට අපි දැන් බලමු. දැන් අපි නුන ටැක්ස් එකක් තමයි එව්වේ. ඕගොල්ලෝ ගොඩක් ඇඳලා ඉවර ඇති. ඇඳලා ඉවර වෙන්න බැරි වුණා නම් කමන්නේ ඔහොමම තියන්න. මේ රූප සටහන් ඕගොල්ලන්ට ආයෙ එවන්නම්. එතකොට අඳින්න පුළුවන්. ඔගොල්ලෝ මතක තියාගන්න ඕනේ මොන බෝරූපයක් වුණත් ඔගොල්ලෝ විනාඩි එකමාරක් වගේ ඇතුළත ඇඳලා ඉවර කරන්න පුරුදු වෙන්න ඕනේ දැන්. විභාගෙට ගියාම ඔය කාලේ ඊටත් වඩා අඩුකින් අඳින්න ඕනේ. ඕගලන්ට මේක ඇඳලා ඉවර වුණාට පස්සේ පාට කරන ඒවා පේපර් එක ඉවර වෙලා ඕගලන්ට විනාඩි 10ක් 15ක් ඉතුරු වෙනවා අනිවාර්යයෙන්. එතකොට ඒ වෙලෙට පාට කරාම ගැටලුවක් නැහැ. විභාගයේ මේවා රූප සටහන් දල විදිහට ඇඳලා පාට කරන එක අවසානයේම තියාගන්න. ඒක දැම්මම මම මේ උපදේශක් විදිහට ඔයගලන්ට දෙන්නේ. වාර විභාගවලදී වුණත් ඕගොල්ලෝ බූරූප තෝරගන්න අනිවාර්යයෙන්ම තෝරගත්තට පස්සේ බූරූපයේ දල සැලැස්ම ඇඳලා ඉවර වෙලා තියන්න. තියලා ඉවර වෙලා ඕගලන්ට අනිවාර්යෙන් පැය 3යි විනාඩි 10ක් දෙනවා කියවීමේ කාලයත් එක්ක. ඒ කියවීමේ කාලය නැතත් ඕගලන්ට කලින් අපි පේපර් වල කියවීමේ කාලය නැතත් විනාඩි 10ක් ඉතුරු වුණා. ඒ 10ත් එක්ක සමහරට හොඳට ලියපු එක්කෙනෙකුට විනාඩි 15ක් ওই පේපර් එකේ ඉතුරු වෙනවා. හරි වෙලාව ගැටලුවක් නැහැ. මොකද වෙලාව ටයිමින් අපි ගානට හදනවා.
ඒ නිසා ඕගලන්ට විනාඩි 15ක් විතර වෙනවා. ඊට පස්සේ හොඳට ලස්සනට රූප සටහන් ටික අඩුපාඩු තියෙනවා බලලා පාට කරලා ඒ ටික කරගන්න වෙලාව තියෙනවා පුතේ. ඒ හින්දා දැන් නිවටදි බූරූපය අඳින්න උත්සාහයක් ගන්න. විනාඩි 1මාරක් වගේ කාලයක් තුලදී පාට කරන්න නැතුව විනාඩි 1මාරක් වගේ කාලයක් තුලදී විනාඩියක් 1මාරක් කාලයක් තුලදී අඳින්න උත්සාහයක් ගන්න. ඕගලන්ට නිකන් ඉන්න හැම වෙලේකම මොනවා හරි කොළ කැල ටිකක් එකතු වුණොත් බූරූප ටික ඇඳලා හුරු වෙන්න. මොකද විභාගෙට මේවා නැවත මම ආයි කියලා දෙන්නේ අඳින විදිහ. ඒ නිසා ඕගොල්ලෝ මතක තියාගන්න මේ නුන ටැක්ස් කිව්වහම මොකක්ද අඳින්නේ, ඊළඟට ෆියෝඩ් වෙරළ කිව්වහම මොකක්ද අඳින්නේ, විෂම ප්‍රාන්තයල කිව්වහම මොකක්ද අඳින්නේ, ගම් දඟටය කිව්වහම මොකක්ද අඳින්නේ නේද, ඊළඟට රොස්මුට එන්නේ කිව්වහම මොකක්ද අඳින්නේ. ඕවා ටක් ගාලා ඔළුවේ තියෙන්න ඕනි. ඒ නිසා පොඩ්ඩක් මේවා නිතර හුරු වෙන්න ඕනි බලන්න. එතකොට හැට හුරු වීමෙන් අඳින්න පුළුවන්. හරි, දැන් අපි ඊළඟට නුන ටැක්ස් ඇඳලා ඉවරයි. ඊළඟට අපි ෆියෝඩ් වෙරළ කියන එක බලමු. සාමාන්‍ය මේ ෆියෝඩ් වෙරළක් මම ඔයගලන්ට කලිනුත් කිව්වා අර දුර්වල පාෂාණයක් නැත්නම් අපි මෘදු පාෂාණ ගෙවා දැමීමෙන් පස්සේ ඉතුරු වන ප්‍රතිරෝධක පාෂාණ ඉතුරු වෙලා තමයි මේ ෆියෝඩ් වෙරළ නිර්මාණය වෙන්නේ. එතකොට මේ වගේ ෆියෝඩ් වෙරළවල් ගොඩාක් වෙලාවට නෝර්වේ, ඊශාන දිග උතුරු ඇමරිකාව, ජපානය වගේ රටවල් වල අපට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේක අඳින්නේ කොහොමද කියලා බලමු. මේ තියෙනවා ෆියෝඩ් වෙරළක රූප සටහන. ෆියෝඩ් වෙරළ කියලා කියන්නේ මෙන්න මේ කියන ලක්ෂණය. මේක අඳිනකොට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මම කියන්නම් අඳින්න ඕනි ක්‍රමය. ඒක බලලා ඕගොල්ලෝ අඳින්න. මේක මෙන්න මේ කියන උඩ ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම අඳිනකොට ඉස්සෙල්ලා හැඩය පොඩ්ඩක් බලා ගන්න. විනාඩියකින් කට් වෙයි, ආයෙ නැවත ඇඩ් වෙන්න පුතේ. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මේ දැන් මේ කොටුව මෙන්න මේ සුදු පාට කොටුව කියලා හිතන්න. ඕගොල්ලන්ගේ මම අඳින්න ඉඩ දීලා තියෙන කොටුව. හරි, ඒ එක්ක අනුව මැදින් මේ වගේ පහලට මේක ඇඳ ගන්න. ඒ උසින්ම මෙන්න මෙතනත් ඒක ඇඳ ගන්න. ඇඳලා ඉවර වෙලා අඩි රූල තියලා යා කරන්න. අඩි රූල තියලා යා කරන්න මේවා. හරි, අඩි රූල තියලා මේක යා කරන්න. පස්සේ අඳින්න දැන් හොඳට බලාගෙන ඉන්න. මම දෙපාරක් කියන්නේ නැහැ. හරි, ඊට පස්සේ මෙන්න මේ රේඛාවත් මෙතෙන්ට යා කරගන්න. යා කළාට පස්සේ ඕගලන්ට මේ සාගර කොටස තියෙන කොටස වෙනම නිල් පැහැයෙන් පෙන්නලා තියෙනවා. ඒකත් මෙතෙන්දිම ඒකම ඇඳ ගන්න. ඇඳගත්තට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති සමාන්තරව තමයි මෙන්න මේ රේඛාව. හරි, ගොඩක් මේ ඔන්නෝම ගහන්න යන්න එපා. හරි, එතකොට මේ වැරදෙනවා. බලන්න පැත්තට